සුබ දවසක් හැමෝටම මම අද ආවේ අපි කලින් දවස් කතා කරා ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් දෙකක්. ඒතකොට ගොඩක් වැදගත්. ඒතකොට අදත් මම කතා කරන්නේ ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් තමයි. හැබැයි මේ ත්‍රිකෝණය ගොඩක් වැදගත්. සමද්විපාද ත්‍රිකෝණය. ඒතකොට සමද්විපාද ත්‍රිකෝණ කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවා නේද? ඒතකොට මෙන්න මේ ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේ වගේ ත්‍රිකෝණය පාද දෙකක් සමාන අන්න ඒවට තමයි සමද්විපාද ත්‍රිකෝණ කියලා කියන්නේ. ඒතකොට මුලින්ම වැඩි දේවල් වලට යනද මොකක්ද ප්‍රමේයක කතාව. බලන්න මුලින්ම මම මේකම ගන්න. මම මේක ABC කියලා ගන්නවා. එතකොට මේක සමද්විපාද ත්‍රිකෝණයක් නේ. ඒක සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කොන සමාන. ඔන්න ඔබ තමයි ප්‍රමේය සමද්විපාද ත්‍රිකෝණයක නැත්නම් ත්‍රිකෝණයේ පාද දෙක සමාන පාද වලට සම්මුඛ කොන සමාන. එතකොට සම්මුඛ කොන හොයාගන්න කොහොමද කියලා ඔයාලා හරියටම දන්නේ නැහැ කියලා මම හිතනවා. ඒකෙදම හරියටම කියලා දෙන්න. මෙන්න මේ AB පාදේ AC පාදයට සමාන කියලා දෙන්න. අන්න AB පාදේ උඩට ගිහිල්ලා බලපුවම කෙලින්ම පේන කෝණය තියෙන්නේ. මෙන්න මේ කෝණය. නේද? බලන්න ඒකට ගිහිල්ලා බලුවොත් මේකයි පේන්නේ. මේක තමයි කෙලින්ම පේන්නේ. මේ කෝණය මෙන්න මේ පාදේ උඩට ගිහිල්ලා බලුවොත් කෙලින්ම පේන කෝණය තමයි සමාන වෙන්නේ. එතකොට මේ පාද සම්මුඛ කෝණය මේක, මේ පාද සම්මුඛ කෝණය මේක. එහෙනම් අපි ප්‍රමේය ලඟ වෙන්නේ AB සමානයි AC නිසා සමාන වෙනවා ACB කෝණය සමානයි ABC. එතකොට ප්‍රමේය වෙන්නේ මෙන්න මේක. පාද දෙක සමාන මේ පාද වලට සම්මුඛ කොන සමාන. ඔක තමයි අපේ පළවෙනි ප්‍රමේය. හරිද? එතකොට මම ඕකෙන් පොඩි අර උදාහරණ ගණන්. මෙන්න මේ වගේ අපි කොහොමද කරන්නේ කියලා පොඩ්ඩක් බලමු. මේකයි සමාන කියලා දෙලා තියෙනවා. මම මේක නැතුව අපි කලින් කියන මේක ගත්තේ මෙතන පාද සමාන කියලා ගන්න. මෙතන 50ක් කියලා දෙලා දෙනවා. හරිද? ඒ වගේම මෙන්න මෙතන x කියලා දීලා තියෙනවා. අපිට හොයන්න කියලා දෙන්නේ x. හරිද? එතකොට x හොයන්න ඕන. අපි දැන් ඉගෙන ගන්න ඕනේ. මොකද්ද සමාන පාද වලට සම්මුඛ කොන සමානනේ. බලන්න මේ පාදයට සම්මුඛ කොන මේක, මේ පාදයට සම්මුඛ කොන මේක. එහෙනම් මෙතනගේ කියා දෙන්න 50ක් වෙනවා. අන්න ඒක අපි මුලින්ම අපි අපුඩු දාමු. PQR. එතකොට අපි දැන් හොයාගත්තා PR Q සමානයි අංශක 50යි. මොකද හේතුව ප්‍රමේය ලියන්න ඕනේ. අපිට කෙටි ප්‍රශ්න වල ඒක අවුලක් නැහැ. දැන් අපි x හොයන්න ඕනේ. x හොයනවා අපි කලින් දවසේ ඉගෙන ගත්ත මේ පාඩමේ මොකද්ද? අභ්‍යන්තර කොණ තුන එකතු 180යි නේ. 180 අපි සමාන කරනවා අභ්‍යන්තර කොණ තුන එකතු. එතකොට x දාන 50 දාන 50 ඔරේනෝ 50 100යි මේක හරියට ගියාම x සමාන අංශක 80ක් කියලා. එතකොට මේක කරන්න අපි මුලින්ම අපි මේ දැන් ඉගෙන ගත්ත ක්‍රමය ඕනුණා නේද? හරි. තව එකක් බලමු අපි. ඔය ත්‍රිකෝණයක් මම ගන්නවා. එතකොට ඒකේ 50යි දැන් y කියලා දෙනවා. එතකොට මෙතන 50ක් කියලා දෙනවා. මම මේක ABC කියලා ගන්නවා. එතකොට අපිට හොයන්න කියලා දෙන y. y හොයන්නේ කලින් මෙන්න මේ ත්‍රිකෝණයේ සමද්විපාද ත්‍රිකෝණනේ. එහෙනම් අපි සමාන පාදවල සම්මුඛ කොන මොනවද කියලා පොඩ්ඩක් බලමු. මේ පාදවල සම්මුඛ කොන මේක, මේ පාදවල සම්මුඛ කොන මේක. එහෙනම් මෙතන මොකද වෙන්නේ? මෙතන y වෙන්න ඕනේ. අපි මුලින්ම ABC සමාන y මොකද හේතුව ප්‍රමේය. ඒක ලියන්න ඕනේ. ඊට පස්සේ අපි අර කලින් දවසේ ඉගෙන ගත්ත ප්‍රමේය. 180 සමාන කරන අභ්‍යන්තර කොන තුන එකතු. 50 දාන y දාන y. එතකොට එකක් y මේක මෙහාට ගියාම 130යි 130 සමානයි 2y y සමානයි අංශක 65ක් කියලා එනවා. හරිද? ඔන්න ඕනේ පොඩි ගන්න ටිකක් බලන්න කෙටි ප්‍රශ්න වල එන්න පුළුවන්. මේ පාඩමත් ගොඩක්ම වැදගත්. හරිද? ඊට පස්සේ අපි පොඩි රචනා ගානකට යනවා. මොකද අපිට ඒ වගේ ගණන් හදන්න වෙන්නේ. අන්න ඒක පොඩි රචනා ගානකට ගියොත් අපිට හොඳයි මේ ගාන හදා ගන්න. බලන්න මෙන්න මෙහෙම ගන්නක් තියෙනවා. මම මුලින්ම රූපය ඇඳ ගන්නවා පොඩ්ඩක් ඔයාලා ප්‍රශ්න කියව ගන්න. මෙන්න මේ වගේ ත්‍රිකෝණ දෙකක් තමයි දෙලා තියෙන්නේ. මේ වගේ ත්‍රිකෝණයකයි මෙන්න මේ වගේ එකයි දෙලා තියෙනවා. හරි. එතකොට මේක අපුඩිය අනුන් දාගන්න ABC DE ABC DE හරි
මේක ලස්සනට හරි මෙහෙම තමයි දීලා තියෙන්නේ මට මෙතන තව දෙයක් ඕන වෙන ඉතින් මෙන්න මේ පාදයටම දික් කරගෙන මෙතන තමුරම්ම දාගන්නවා F කියලා දාගන්න. හරිද? මට මේ ගානට ඕනේ වෙනින්ද. අපිට ගාන එකම දීලා නැහැ. අපිට ගාන දීලා තියෙන්නේ මේකට මේක සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ පාදේ මේ පාදේ මේකයි ඒ වගේ මේ පාදේ සමානයි කියලා දීලා තියෙනවා නේ. හරි. එතකොට මේ ත්‍රිකෝණ දෙක මේකයි වෙන වෙනම සම ද්විබාහු ත්‍රිකෝණ දෙක. මෙන්න මෙතන හරියට මෙතන සෙට් වෙන්නේ. හරි. දැන් බලන්න මුලින්ම කියලා දෙනවා රූපේ දී ඇති ABC ත්‍රිකෝණ විපස්සනාවේ එහි දැක්කන තොරතුරට පිළිතුරු සපයන්න. මුලින්ම කියනවා BAE BCD කියන්නේ. බලන්න BAE කියන්නේ මෙන්න මෙතන හොනේ BCD මෙන්න මෙතන හොනේ අගයන්නේ ගන්නවනේ. එතකොට බලන්න මම මෙතන කොහොනේ x කියලා හිතනවා. ඔව් නිකන් x කියලා හිතනවා. එහෙනම් බලන්න මෙන්න මේකයි මම මේකට සමානයි. එතකොට මෙතන කොහොනේ මේ පාදේ සමාන්තරයි නේ. එතකොට බලන්න මෙන්න මෙහෙම හැදෙන්න තියෙන මෙන්න මෙතන එතකොට x වෙනවා නේද? ඔව් නේද? ඇයි x වෙන්නේ? මුලින්ම BCF මුලින්ම B කෝණය x නම් කියලා ගන්න ඕන මුලින්ම නැත්නම් අපි නැති දෙයක් මේ ගන්න. එහෙනම් BC F කෝණය සමානයි x. හේතුව මොකද්ද? ඒකාංග කෝණ. ඉස්සෙල් හැරෙන්න තියෙන කෝණ. ඒකාන්තර කෝණ. හරිද? දැන් බලන්න මෙන්න මෙතන කෝණය එන්න ඕන කොහොමද? 180 ඍණ x. මොකද සරල රේඛාවක් හද ඕනද? මෙන්න මෙතන එක. නේද? එතකොට BC අපි දන්නවා EAB සමානයි BCF කියලා නේ. හරි නේද එහෙනම්? මෙන්න මෙතන BCD කෝණය. BCD කෝණය අපි x ඇසුරම හොයාගත්තොත් ඒක නම 180 ඍණ x නේද? එතකොට දැන් අපිට හොයන්න කියලා තියෙන මොන කෝණ දෙකද කියලා බලන්න. BAE අගයයි. කියන මෙන්න මේකයි BAE කෝණය දාන BCD කෝණය නේ. බලන්න BAE කෝණය x මේක 180 ඍණ x. එතකොට මේ දාන x මේ ඍණ x වල වෙලා ඒක යනවා 180ක් කියලා නේ. එතකොට මේක අපිට ආගෙන ගන්න එකෙන්ද එදින්ම අපිට ගත්ත මේක යගේ 180ක් කියලා. හරිද? ඊට පස්සේ අපි ප්‍රමේයකන් දෙකට යනවා. ප්‍රමේයකන් දෙකේ යන මෙහෙමද DBE මෙන්න මෙතන කොහොනේ අංශ ගන්නවා කියලා පෙන්නනවා. හරිද? ඒක අවුලක් නෑ. අපිට පෙන්නන්න ලේසි. බලන්න මෙන්න මෙතන x නම් මේක අර අපි ඉගෙන ගන්න ප්‍රමේයට අනුව මම මුලින්ම ABE ත්‍රිකෝණය සලකනවා. ABE ත්‍රිකෝණයෙන් ඒකේ අභ්‍යන්තර කොණ දෙක එකතු දෙසෙන්දම සමාන කරනවා. මම මෙතන z කියලා ගන්නවා. බලන්න මේකයි මේ සමාන වෙනවා. සම දීපාදේ කොටේ සමාන පාද වලට සම්මුඛ කෝණ. හරිද? එතකොට එන්නේ x ධන z ධන z නේ. එතකොට මම 180 ඍණ x බෙදීම 2යි මට z වර්ගය තමයි ඕන වෙන්නේ. හරිද? මම මේක අංකික කියලා කරනවා. මේ ටික තමයි කරන්න තෝරන්න අපහැදිලි. ඊට පස්සේම BCD ත්‍රිකෝණය ගන්නවා. BCD ත්‍රිකෝණය ඒකේ අභ්‍යන්තර කෝණ තමයි 180යි. අර මම මෙතන y එක දාගමු. මෙතන y. බලන්න මේකයි සමාන කියලා මේ කෝණ මේ පාද සම්මුඛ කරන මේක මේ පාද සම්මුඛ කරන මේක. එතකොට ඒ කෝණ දෙක සමාන වෙනවා නේ. එතකොට මම මේක y කරන්න ගත්තේ අරගත්තේ එතකොට y. එතකොට ඒක එන්නේ 180 සමානයි මෙන්න මෙතන ඉන්නේ 180 ඍණ x. හරිද? 180 ඍණ x ධන y ධන y. එතකොට මේ ටික මම මෙහාට ගෙනිච්චාම 180 සුළු වෙලා ඍණ x ධන x කරනවා. එතකොට x බෙදීම දෙකක් කියලා එනවා y ට. හරිද? මම මේක අංක දෙක කියලා ගන්නවා. එතකොට z වෙනුම y වෙනුම හොයාගත්තා. හරිද? දැන් බලන්න මෙන්න z තියෙනවා මෙතන y තියෙනවා. මෙන්න මෙතන කොහොමද අපිට හොයන්න කියලා කියන්නේ. එතකොට අපි දන්න සරල රේඛාවක් මත තියෙන කෝණ දුන්න එකද 180යි කියලා නේ. අන්න ඒක සලකලා 180 සමානයි
Z දාන්න y දාන්න අපිට හොයන්න කියලා තියෙන්නේ DBE ද? ඔව් DBE. ගාන DBE ඕනේ. එතකොට මම 180 මම x වෙනවට ආදේශ කරනවා. ඔව්. එතකොට ඍණ 180 ඍණ x බෙදීම 2 මේකට සම්පූර්ණයෙන්ම වරහන් කරන්න ඕන නැත්නම් වැරදෙනවා. එතකොට ආය ඍණ y වෙනුවට x බෙදීම 2. ඒක සමානයි db. මේක තමයි අපිට හොයන්න කියලා තියෙන කෝණය. දැන් මේක සුළු කරන්න ඕන. බලන්න මෙන්න මේ දෙක සුළු කරා 182 බෙදුවම ඍණ 90යි. මෙතන ඍණයි දාන x බෙදීම 2නේ. මෙතන තියෙන ඍණ x බෙදීම 2 සමානයි dve. තම මේ ඍණ x බෙදීම මේ දාන x බෙදීම සුළු වෙලා 180 ගන්නවා 90යි. ඒකට dve කෝණය සමානයි අංශ 90ක් කියලා ආවනේ. මේක තමයි අපිට පෙන්වන්න කියලා තියෙන්නේ. හරි මේක අපි කරන්න අවසාන කොටස කරන්න අපිට ඉගෙන ගන්න ප්‍රමේය ඕන වුණා නේද? හරි. එතකොට මේක තමයි අපේ පළවෙනි ප්‍රමේය. හරිද? එහෙනම් අපි ඊළඟ කොටසට යමු. සමද්විපද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය. විලෝමය කියන්නේ දැන් අපි ඉගෙන ගත්තේ තියෙන අන්න මේකේ අනිත් පැත්ත තමයි විලෝමය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කලින් ඉගෙන ගත්තේ පාද සමාන කෝණ පාද සමාන නිසා කෝණ සමානයි. දැන් මේක කියන්නේ ත්‍රිකෝණ දෙක ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන ඒවට සම්මුඛ පාද සමානයි. මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙයාගේ ත්‍රිකෝණයක් අඳ ගන්නවා. අපි කලින් ඉගෙන ගත්ත මේක මෙතන කෝණය සමාන කියලා ගන්නවා. අපි උදා ගන්නවා PQR. හරිද? එතකොට RPQ සමානයි RPQ සමාන QPR නිසා අපි දැන් ත්‍රිකෝණ සමද්විපද ත්‍රිකෝණේ විලෝමය බලන්න. ඒක කියන්නේ ඕනම ත්‍රිකෝණ කෝණ දෙකක් සමාන නම් ඕනම ත්‍රිකෝණේ කෝණ දෙකක් සමාන නම් එම කෝණ වලට සම්මුඛ පිටු පාද සමාන වෙනවා. මේකට සම්මුඛ පාද මොකද? මේකෙන් ඉඳන් බලනකොට පේන එක. මෙන්න මේකෙන් ඉඳන් බලනකොට මේක තමයි පේන්නේ. එහෙනම් PQ සමානයි RP. මේක තමයි අපිට මේ ප්‍රමේයෙන් ගන්න පුළුවන් தත්ත්වය. PQ මේ කෝණ දෙක සමාන නම් ඒවට සම්මුඛ පාද සමානයි. අපි කලින් ඉගෙන ගත්තේ විලෝමය. විලෝමය කියන්නේ ප්‍රතිකෝණ දෙක. හරිද? එතකොට අපි මේකෙන් පොඩි ගාණක් වගේ බලමු. අපිට මෙහෙම එකක් නිකන් සාමාන්‍ය උදාහරණයක් දෙන්න. උදාහරණයක් ගන්න. අපිට දැන් මෙන්න මෙතන කෝණය අංශක 50යි. මෙතන 50යි කියලා දෙක දෙනවා. අපිට මෙතන 6 සෙන්ටිමීටර් මෙතන 7 සෙන්ටිමීටර් කියලා දෙක දෙනවා. අපි මේක අපුරු දාගමු අපි මේක PQR කියලා ගමු. මුලින්ම කියන පරිමිතිය හොයන්න කියලා. PQR ත්‍රිකෝණේ පරිමිතිය. එතකොට පරිමිතිය කියන්නේ වටේ දිගන. එතකොට වටේ දිග හොයන්න අපිට පාද ඔක්කොගෙම දිග දැනගන්න ඕනේ. එතකොට මේ කොන සමානයි කියන්නේ මේ පාද කෝණයට තියෙන සම්මුඛ පාද මේක. ඒ වගේ මේ පාද කෝණයට තියෙන සම්මුඛ පාද මේකනේ. එහෙනම් මේ පාද දෙක සමානයි. එතකොට මෙතන 6යි කියන්නේ මෙතන අනිවාර්යෙන් 6ක් වෙන්න ඕනේ. එහෙනම් මුලින්ම PQ සමානයි 6 සෙන්ටිමීටර් හේතු ක්‍රමයට අනුව. නැත්නම් අර කලින් සමද්විපද ත්‍රිකෝණේ විලෝමය අනුව. එතකොට අපි දැන් ගත්තනේ පරිමිතිය 7 දාන 6 දාන 6. එතකොට එනවා 19 සෙන්ටිමීටර්. ඔන්න ඔහොම තමයි මේකේ ගණන් යෙදෙන්නේ. අපි මේකෙන් පොඩි රචනා ගණනක් වගේ බලමු. එතකොට ඔයාලට තේරුම් ගන්න ලේසි වෙයි. හරිද? බලන්න අටවෙනි මෙහෙම එකක් PQR චතුරස්‍රයේ PQ සමාන SR බලන්න PQ චතුරස්‍රය. එතකොට සමය චතුරස්‍රය කියන්නේ චතුරස්‍රයක් කියන්නේ පාද හතරක් තියෙන එකක් ගැන තමයි කතා කරලා තියෙන්නේ. බලන්න මට කැමති එකක් අඳගත්ත හැකි. මම මෙහෙම එකක් අඳ ගන්නවා. අපිට හරියටම ඕනේ ටිකක් මම මෙහෙම එකක් අඳ ගන්නවා.
මේක සමාන්තර රාශියක් එහෙම නෙවෙයි. අපි දැන් මේකේ අකුරු දාගමු PQRS නේ. ඔව් PQRS කියලා කියන්නේ. එතකොට මේ වගේ අකුරු දාගද්දී ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එක්ක දක්ෂිණාවර්ත අකුරු දාගන්න ඕනේ නැත්නම් වාමාවර්ත අකුරු දාගන්න ඕනේ. මම මෙතන දක්ෂිණාවර්ත වල අකුරු දාගත්තේ. ඊට පස්සේ ඒක කියනවා PQ සමාන SR. PQ සමාන SR. හරි ඒක ලකුණු කරගත්තා. දිගින් දෙකෙන් සමාන PR හා QS. PR QS දෙකෙන් එකකට සමානයි කියලා කියනවා. එතකොට මේකට මේකට සමාන. මේ කොටස කියන්නේ මේ සම්පූර්ණ එකට මේ සම්පූර්ණ එක සමාන. හරිද? හරි. T හිදි කැපී යනවා. ඒ කියන්නේ මෙතන තමයි T තියෙන්නේ. හරි. මුලින්ම කියලා දෙනවා PQR ත්‍රිකෝණයේ අංග සම SQR. PQR SQR. එතකොට මුලින්ම අංග සම කරමු. ඔව්. ඊට මුලින්ම අපි ලියන එක මතකයි නේද? PQR හා SQR ත්‍රිකෝණ වල මම ඒක ටග් ගාලා ලියන උඹලා අපි ඒක ඉගෙන ගත්තද? එතන අනුරූප අංග ලියන්න ඕනේ. බලන්න අපිට ලේසි මෙහෙම. මේකේ අපිට ගත්ත හැකි මෙන්න බලන්න මම මුලින්ම මෙහෙම එකක් ගන්නවා PQR. මෙන්න මේක තමයි PQR. PQR ත්‍රිකෝණේ වගේම SQR ත්‍රිකෝණයට මෙන්න මේ QR පාදේ පොදු වෙන්නේ. ඒක QR සමානයි QR හේතුව පොදු පාදේ. හරි. ඊට පස්සේ අපිට දැන් ඩිපෙන්ඩ් දෙන්න දාන්න PQR ත්‍රිකෝණේ PQ පාදෙට SQR පාදේ SQR ත්‍රිකෝණේ SR සමානයි. ඒක දීලා දෙන දත්තයක් නේ. ඒකින් අපි වරහන් ගන්න දත්ත කියලා මේක අපිට ඒක දීලා තියෙනවනේ. ඒ වගේම PR සමානයි SQ. ඒක දීලා දෙන දත්තනේ. මොකද විකර්ණ එකනේ විකර්ණ දෙක සමානයි කියලා කියනවනේ. එක එක සමච්ඡේද කරන්න කියලානේ සමානයි කියලා දෙනවා. එතකොට පාර්ශ්ව සමානයි කරන්නේ. ඒ නිසා PQR ත්‍රිකෝණය අංග සමයි SQR ත්‍රිකෝණයේ අවස්ථාව මොකද්ද? පාද තුනක් ඉඳ පා අවස්ථාව. එතකොට මේක තමයි පළවෙනි එකේ උත්තරය. හරිද? එතකොට මේ අංග සම කරන්න කියලා දෙන අපිට දෙවෙනි එක උත්තරේ ගන්න. හරිද? එතකොට අපි දන්නවා අංග සම ත්‍රිකෝණ වල අනුරූපව සමානයි කියලා. අපි මුලින්ම මේක ලියලා ඉන්නවනේ. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග අංග සමාන බැවි. ඒක ලියලා ඉන්නවනේ නැත්නම් අපිට ගත්තට ඒක වළංගු නැහැ. සමාන බැවින් කියලා ලියලා අපි දැන් අනුරූපාංග ටික පොඩ්ඩක් බලමු. අපිට මේ ගානට ඕන වෙන්නේ QT RT සමාන කියලා වෙනවා. QT RT මෙන්න මේ කොටස් දෙක. එතකොට මෙන්න මෙතන එක ගත්තම හරි. බලන්න මම PQR ත්‍රිකෝණේ මේ පාදයට සම්මුඛ කොනේ මේකනේ. එතකොට ඒක අපිට ඕන වෙනවා PRQ සමානයි මේ පාදයට සම්මුඛයකට මේක. මෙන්න මෙතන එක RQS. හරිද? බලන්න මේ PRQ කියන්නේ මෙන්න මේකනේ. ඒකට අපිට TRQ කියලා ගන්න පුළුවන් නේද? මම ඒක PRQ නේද TRQ කියලා ගන්නවා. අපිට මොකද අවශ්‍ය එක TRQ. හරිද? ඒ වගේම මෙතන RQS කියනවනේ. RQS. ඒක වෙනකොට RQS කියන මේක මම RQT කියලා ගන්නවා. හරිද? මෙන්න මේකනේ. හරි. දැන් බලන්න අපිට ඕන කරන ටික අරවිලා තියෙන්නේ. එතකොට මම දැන් ගන්න මෙන්න මේ ත්‍රිකෝණ විතර පොඩ්ඩක් පැත්තකට දාලා තේරුම් ගන්න ලේසි වෙන්න. මෙන්න මේකයි සමාන කියලා මෙතන T මෙතන Q මෙතන R. දැන් මම ලියනවා TQR ත්‍රිකෝණේ සලකලා මේකට මේක සමානෙකින්ද ඒක අපි ලියලෙමු. TQR සමානයි TRQ නිසා TQ සමානයි TR නේ. මොකද හේතුව ප්‍රමේය. මේ අපි ඉගෙන ගත්ත ප්‍රමේය අනුව තමයි මේක සමාන වුනේ. TQ සමානයි TR. අපිට දැන් පෙන්වන්න කියලා දෙන ඒක නේද? නැත්නම් QT සමානයි RT. මේක අපි අකුරු මාරු කරලා ලියමු. නැත්නම්
කට්ටිය දීලා තියෙන එක නෙවෙයි හින්දා QT සමානයි RT. හරි. කොහොම තමයි මේ ගණන හදන්නේ. එතකොට මේ කොටසත් ගොඩක්ම වැදගත් වෙලා කෙටි ප්‍රශ්න වලට මේ උත්තර ගන්න ඕන වෙන ප්‍රමේයන් දෙක. හරිද? එතකොට මේ ටිකත් හොඳට මතක තියාගන්න. අපි ඊළඟ කොටසේ තවත් අලුත් කොටසක් කරගෙන යමු. එතකොට සුබ දවසක්.